සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට. අද විවේකී සෙනසුරාදා දවසේ ජයමග නාලිකාව ඔබ වෙනුවෙන් තිලින කරන අපේ ජයමග වැඩසටහනේ අද කතිකාවත මෙලෙසින් ආරම්භ කරන්නට තමයි මේ සූදානම් වෙන්නේ. අද වැඩසටහන ආරම්භයට මත්තෙන් මම ඔබෙන් මෙහෙම අහන්නද. ඔබේ ජීවිතයේ ඔබට වැඩිපුරම ප්‍රසාදයට ලක් වෙලා ඉන්න පුද්ගලයින් ගත්තහම ඔවුන් ඔබ වෙනුවෙන් මොනතරම් කැපකිරීම් සිදු කරලා තියෙනවද? ඔන්න ඔහොම දෙයක් මම ඔබෙන් අහනවා. ඔබ ලබා දෙන පිළිතුර මොකක්ද? ඔබ දැන් ඔබේ හිතින් මහන්නකෝ මොකක්ද ඇත්තටම මේ මම වෙනුවෙන් මගේ ජීවිතේ කැපකිරීම් කරලා තියෙන පුද්ගලයෝ ඉන්නවද? ඒ වගේම තමයි ඔබ තවත් කෙනෙකු වෙනුවෙන් කැපකිරීම් සිදු කරලා තියෙනවද? ඒකත් ඔබ හිතින් මතක් කරලා බලන්න. හොඳට මතක් කරන්න දැන්. එහෙම ඔබ තවත් කෙනෙකුට ඔහුගේ ජීවිතයේ සුබවාදීව දකින්නට ඔබ කැපකිරීම කරලා ඔහුට උදව් කරලා තිබෙනවද? ඔබට ඔබේ ජීවිතය දිනන්නට සහ ඔබේ ජීවිතය ජීවත් කරවන්නට ඔබට තවත් කෙනෙකු ඔබ වෙනුවෙන් කැපකිරීම සිදු කරලා තියෙනවද? ඔන්න ඔය දේ ඔබ මතක් කරගන්න හොඳට. අපි අද දවසේ මෙන්න මේ විදියට වැඩසටහන ආරම්භ කරනවා. ඒ උදෙසා අද දවසේ සුපුරුදු ආරාධනෙන් වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය සහ බෑවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන යන උභය සේනාසනාධිපති කම්මඨානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ අපි අද දවසේත් අපේ ජයමග වැඩසටහනේ සදහම් කතිකාවතට පාදාභිවන්දනෙන් යුතුව ගෞරව නමස්කාර පූර්වකව පිළිගන්නවා. තෙරුවන් සරණයි අපේ හැමතුරුවනම. තෙරුවන් සරණයි පින්වත් හැම දෙනාටම. දැන් මම ඔබට මතක් කළානේ අර මේ කැපකිරීම ඔබ තවත් කෙනෙකු වෙනුවෙන් කරලා තියෙනවද? ඔබ වෙනුවෙන් තවත් කෙනෙකු කැපකිරීම සිදු කරලා තියෙනවද? මේ දෙපිරිසටම දෙකොට්ටාශයටම කැපකිරීම කියන දේවල් සිදු කරලා තියෙනවද? ඉතින් ওই කැපකිරීම පිළිබඳව මතක් කරද්දී අද අපේ මාතෘකාව වෙන්නේ කැපකිරීම. ඉතින් මේ කැපකිරීම යන මාතෘකාවෙන් අපි අද දවසේ මේ ගෙවෙන මිනිත්තු කිහිපය තුළ ඔබට ඔබේ ජීවිතයේ ඔබ නොහිතන පැතිකඩකින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් වටිනා ප්‍රශ්න විමසලා ඒවට අපි වටිනා පිළිතුරු ලබා ගන්නට සූදානම්. ඒ නිසා ඔබට තවත් පුංචි කැපකිරීමක් සිදු කරන්නට වෙනවා ඔබේ ජීවිතය වෙනුවෙන්. ඒ තමයි ඔබට පුළුවන් ඔබේ ජීවිතය වෙනුවෙන් මෙන්න මේ ගෙවෙන කාලේ යම්කිසි කැපකිරීමක් සිදු කරලා ඔබ අද දවසේ මේ කාලය දැන් වෙන් කරලා ඔබේ ජීවිතයේ අනාගතය වෙනුවෙන් ඔබට මේ කැපකිරීම වටීවි කියලා මම ඔබට සිහිපත් කරනවා. අපේ හැමතුරුනේ දැන් මේ කැපකිරීම කියන්නේ මොකක්ද? අපි එදිනදා ජීවිතයේ බොහෝ දෙනා මේ කැපකිරීම පිළිබඳව කතා කරනවා. ඉතින් මේ කැපකිරීම සිදු කරන්න ඕනේ අපි කා වෙනුවෙන්ද? ඒ පිළිබඳව අපි ඔබ වහන්සේගෙන් මුලින්ම දැනගන්නට කැමතියි. ඔව්. කැපකිරීම කියලා කිව්වොත් වෙන් කිරීම. ඒ වෙනුවෙන් යෙදවීම ඒ වගේ අර්ථයක් ගන්න පුළුවන් මොකක් හරි දෙයක් වෙනුවෙන් යෙදවීම. ඒතකොට මේ කැප කරන්නේ මොනවද කියලා බලමුකෝ අපි. කැප කරන්න නම් කවිද මහත්මයා මට ලබා ගත හැකි දෙයක් තිබිය යුතුයි. ඒක කාලය වෙන්න පුළුවන්. ඒක ශ්‍රමය වෙන්න පුළුවන්. ඒක ධනය වෙන්න පුළුවන්. මම කාලය කැප කරනවා වෙන කෙනා මට මගේ ප්‍රයෝජනයට ගත හැකි දේ මං අන්න වෙනුවෙන් යොදවනවා. අපි දැන් පුංචි බාධා කිරීමක් කරනවා. දැන් මේ යොදවන කාලය අපි කැප කරන්නේ අපේ අනාගතයේ ආයෝජනය වෙනුවෙන්ද? ඔව්. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ ගත කරන කාලේ අපි දෙපාර්ශ්වයකටම කැප වෙනවා. එකක් තමයි අපිත් යමක් ඉගෙන ගන්න. ඒ වගේම තමයි අන් අය වෙනුවෙනුත් මේ කාලේ කැප වෙනවා. ඒ වගේම අපි හිතමු අද දවසේ මේ වැඩසටහනේ දායකත්වයේ දරන අය. ඒ කට්ටියගේ ධනය කැප කරනවා. හරිද? ඊළඟට ජයමග කාර්ය මණ්ඩලය ගත්තොත් ඒ කට්ටියගේ ශ්‍රමය කැප කරනවා. ඒ කියන්නේ අපි හොඳටම දන්නවා ඒ කට්ටිය යමක් උපයා ගන්නවා නම් ඒ කට්ටියගේ රැකියාවෙන් ඊට වඩා ඔබතුමා හොඳටම දන්නවා ඊට වැඩිය මහා ශ්‍රමයක් ඒ කට්ටිය වැය කරනවා මේ ආයතනය වෙනුවෙන් කියලා. එතකොට ඒ කට්ටිය ශ්‍රමය කැප කරනවා. අර කට්ටිය ධනය කැප කරනවා. අපි කාලය කැප කරනවා. සහ අපි ළඟ තියෙන දැනුම අපි අන් අය වෙනුවෙන් කැප කරලා ලබා දෙනවා. ඉතින් තමන්ට දැන් පෞද්ගලික දැන් ඔය අහපෙකට මම උත්තර දෙන්න දැන් මට මේ ගත කරන වෙලාවේ මං ගත්තොත් පෞද්ගලිකව මට පෞද්ගලික මම ගත්තොත් මේ වෙලාවේ මට කතා කරන්නේ මට පෞද්ගලික කිසි ලාභයක් නැහැ මේකෙන් මේ කරන වැඩේ. එතකොට මට මේ පැත්තකටලා එක්ක ටිකක් නිදහසේ භාවනාවක් කරන්න පුළුවන්. නැත්නම් නිදහසේ ඉන්න පුළුවන් වෙලාවක් නැත්නම් ඔහේ නිදා ගන්න පුළුවන් වෙලාවක් කියලා හිතන්නකෝ. ඒ වගේ වෙලාවක් මම මේ සඳහා මේ අන් අය සඳහා කටයුතු කරන. එහෙනම් මේක කැපකිරීමක්.
ඒ වගේ මයි දැන් කැප කරන්න ඕන කාවෙනුවෙන්ද කියලා ඇහුවනේ. ඔතෙන් තමයි මේ කැප කිරීම හරියටම අර්ථ දක්වන්න පුළුවන් වෙන්නේ. කැප කරන්න ඕන කොටස් දෙකක් තියෙනවා කොහෙන්ද මහත්මයා. එකක් තමයි අනිත් අය වෙනුවෙන්. ඒකෙන් තමයි අපි හැම වෙලේම කතා කරොත් කැප කිරීම කියද්දි අනිත් අය වෙනුවෙන් කියලා හිතෙනවා. ඒ තමන් වෙනුවෙන්. මට ලෞකිකව නොයේකුත් දේවල් වලින් සතුටු වෙන්න තියෙන ලෞකික දේවල් වලින් සතුටු වෙන්න තියෙන කාලේ රූපවාහිනිය බල බල ඉන්න තියෙන කාලය තමගේ අධ්‍යාපන දියුණුව සඳහා කැප කරන්න ඕනේ. ඔහේ අල්ලාප සල්ලාපේ යෙදී ඉන්න කාලේ තමන්ගේ ව්‍යාපාරයේ දියුණුව සඳහා කැප කරන්න ඕනේ. නිදා ගන්න කාලය තමන්ගේ කුමන හෝ යහපත් දෙයකට කැප කරන්න ඕනේ. ඉතින් කැප කිරීම කියන එක දෙපැත්තකට තමන් වෙනුවෙන් සහ අනුන් වෙනුවෙන්. කැප කරනවා කියලා කියන්නේ වෙන් කරනවා, ඒ සඳහා යොදවනවා. ඒක අමාරුවෙන් කරනවා යම් දෙයක්. ඒ නිකරුණේ තියෙන දෙයක් ඇත්තටම නැත්නම් තමන් සන්තකයේ තියෙන දෙයක් හෝ තමන් වෙනුවෙන් සහ අනුන් වෙනුවෙන් කරන ආයෝජනයක්, යෙදවීමක්, වෙන් කිරීමක් ඒ වෙනුවෙන් කැපයි. ඒ වෙනුවෙන් වෙන් කරා. ඔන්න මම දැන් වෙන් කරා. හරිද? අන්න ඒ වගේ ඒ සඳහා වෙන් කිරීම තමයි කැපකිරීම කියලා කියන්නේ. එහෙම අපේ හැමදෙරු දැන් මේ කැපකිරීම කුමක් සඳහා විය යුතුද අපේ හැමදෙරුනේ? අපි මොනවටද අපි කැපකිරීම සිදු කළ යුත්තේ? අන්න හරි. බොහොම වටින තැන තමයි එතන. එහෙමයි. සමහර අය කැප වෙනවනේ මේ හොරකම් වලට පවා. හරියට කැපකිරීම කරනවා. සමහර අය නොයෙකුත් විකාර රූපී වැඩවලට හරියට කැපකිරීම කරනවා. සමහර අය ඇත්තටම දූෂිත දේවල් වලට කැපකිරීම කරනවා. සංවර්ධනය කියලා එකක් තියෙනවා. සංවර්ධනය කියලා කියන්නේ යහපත් පැත්තට සිද්ධ වෙන අභිවෘද්ධියට. යහපත් පැත්තට තමන්ගේ සහ අනුන්ගේ. එතකොට අපි කැපවිය යුත්තේ ඔන්න ඔය වචනේ මම ගත්තේ ඒකයි. අපි කැප වෙනවා නම් කැප වෙන්න ඕන මොකටද? අපි කැපකිරීම කරනවා නම් කැප කරන්න ඕන සංවර්ධනය සඳහා. සංවර්ධනය කියන්නේ යහපත් පැත්තට වෙන වර්ධනය. හැම කෙනෙක්ම යහපත් පැත්තට වර්ධනය විය යුතුයි. එක එක වර්ධනය වීම තියෙනවා. ඒ වර්ධනය වීම වලින් හැමෝම තමන්ගේ යහපත සඳහා වර්ධනය වෙන්න ඕන. අපිත් පෞද්ගලිකව මමත් ඔබතුමාත් මේ අහන අයත් ඔක්කොම අභිවෘද්ධියක් ඇති කරගන්න ඕන යහපත් පැත්තට. අන්න ඒකට තමයි කැප වෙන්න ඕන. අනිත් අය වෙනුවෙන් අපි කැප වෙනවා නම් ඒත් එයාලගේ යහපත් දෙයට තමයි කැප වෙන්න ඕන. යහපත් දේ සඳහා තමයි කටයුතු සම්පාදනය කරලා දෙන්නේ. එතකොට තමනුත් දියුණු වෙලා අන් අයත් දියුණු වෙනවා. ඒකින්ද කෙටියෙන් කියනවා නම් සංවර්ධනය සඳහා කැප විය යුතුයි. සංවර්ධනය සඳහා කැප විය යුතුයි. එහෙමයි අපේ හැමදෙරුනේ දැන් මේ කැපවීම පිළිබඳව තමයි අපි කතා කරමින් ඉන්නේ. අපේ වුණේ දැන් මේ කැපවීම පිළිබඳව කතා කරද්දී කැපවීම මේ නවත්වන්නට ඕනේ කොයි අවස්ථාවේදීද? දැන් අපි ඔබ වහන්සේ දැන් කිනවර හොඳම අවස්ථාවෙත් කැපවීම සිදු කරන්නට ඕනේ කියලා. හැබැයි දැන් මේ කැප වෙලා යම් කිසි තැනක මේක නවත්වන්නට සිදු වෙවිනේ. අන්න ඒ අවස්ථාව කොතනද? මම මෙහෙම කියන්නම්. කන්දක් උඩට නැගීමක් වගේ ජීවිතය කියලා කියන්නේ. අපි කැපවීම නවත්තන්න ඕනේ නැහැ. හරිද? අපේ වැඩේ සාර්ථක වෙනකොට අපිට කැප වෙන්න තියෙන ප්‍රමාණය මොකද වෙන්නේ? නිකම්ම අඩු වෙනවා. හරිද? දැන් හිතන්නකෝ අපි භාෂාවක් ඉගෙන ගන්නවා කියලා. මුලදී අපි කියන මේක හොඳට තේරෙන හොඳට ජීවිතේ දිහා බැලුවොත් මුලදී ගොඩාක් කැප වෙන්න ඕනේ. හරිද? බොහෝ වචන ඉගෙන ගන්න ඕනේ. මූල ධර්ම ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ටික තමන්ගේ ඉලක්ක වලට මේ භාෂාවේ ප්‍රවීණයෙක් බවට පත් වෙද්දි දැන් එයා හොඳට චතුරව ඒ භාෂාව කතා කරන මට්ටමට එද්දි දැන් මොකද වෙන්නේ? කැප වෙන්න ඕන කාලය, ශ්‍රමය, ධනය ඔක්කොම අඩු වෙනවා. එතකොට වැඩේ අපි බලාපොරොත්තු වෙන ඉලක්කය අපේ අතින් සාර්ථක වෙනකොට කැප වෙන්න ඕන ප්‍රමාණය මොකද වෙන්නේ? ටික අඩු වෙලා ගිහිල්ලා එතනින් නවතිනවා. දැන් අපි කියවනේ සංවර්ධනය සඳහා කැප වෙන්න ඕන කියලා. යහපත් වර්ධනය සඳහා කැප වෙන්න ඕන කියලා කිව්වනේ. හැබැයි සමහර අය ඉන්න අපේ කවිඳ මහත්මයා යම් කිසි ඉලක්කයකට ගියාට පස්සේ මේක ලෞකික හෝ ලෝකෝත්තර දෙපැත්තෙම. ඒ ඉලක්කය සපුරා ගත්තට පස්සේ කැපකිරීම අයින් කරලා දාලා ඔක්කොම හරි කියලා හිතනවා. එතකොට එයාගේ ගිය තැනිනුත් එයා පරිහානියට පත් වෙන වෙලාවකට. මේ ජීවිතය කියන්නේ හරියට සැඩ පහරක් දිගේ උඩට මේ පීනනවා වගේ දෙයක්. සැඩ පහරක පීනනවා මං කියනවා මං යම් කිසි දුරක් පීනවා. එක තැන රැඳිලා ඉන්නත් කැපකිරීමක් තියෙන්න ඕනද නැද්ද? ඒ කියන්නේ අපි එක තැන රැඳිලා ඉන්න සියලු උත්සාහයන් නැවතුනොත් එහෙම ආපහු පල්ලෙහාට යනවා. එක තැන රැඳිලා ඉන්නත් යම් කිසි කැපකිරීමක් තියෙනවා. ඒ වගේ තමයි ජීවිතේ තමන් ලබාගත් ජයග්‍රහණ තියෙනවා නම් ඒවා
ලෞකික හෝ ලෝකෝත්තර ඒවා රැක ගන්න ඕනේ. හුඟක් අයට තමන් යම් කිසි සාර්ථකත්වයට ආපුහාම එතන රැක ගන්න බැරි නෝ හිතන ඔක්කොම හරි කියලා. කැපකිරීම ඔක්කොම නවත්තලා දානවා. හරිද? සමහරලාට අර නැංගිනීමකට පයින් ගන්නවා කියලා කියන්නේ. හරිද? ඉතින් ඒ වගේ ඔක්කොම අමතක වෙනවා. යම් කිසි චුට්ටක් සාර්ථක වෙනකොට ඔක්කොම අමතක වෙනවා. වෙනදා කරපු කැපකිරීම දැන් වෙනදාට වැඩිය බුදිය ගන්නවා. වෙනදාට වැඩිය සමහර වෙලාවට නරක වැඩවලට පෙළඹෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් හොඳට කැප වෙලා හුඟක් දේවල් නවත්තගෙන ඉදිරියට ආපු හුඟක් අය යම් කිසි තැනකදී ආපහු අසාර්ථක පැත්තට යනවා. කැපකිරීම නවත්තන්න ලෑස්ති වෙන්න එපා. මං කියන්නේ හැම වෙලේම. කැපකිරීම තමන්ගේ සාර්ථකත්වය අඛණ්ඩව පවත්වා ගන්න ඕනේ. එතකොට එදා දවසේ දැනෙනවා මම කොච්චර කැප වෙන්න ඕනද කියලා. සාර්ථකත්වයේ හිණිපෙත්තේ රැඳිලා ඉන්නකොට කැප වෙන්න දෙයක් නැති වෙනවා. ඒක වෙන්න අරින්න කියලා මම කියන්නේ. නවත්තිය හිතෙන් ඉස්සෙල්ලාම අපි හිතලා නවත්ත යන්න ඕනේ. ඒක ඒ සාර්ථකත්වයත් එක්ක තමන්ට ඉබේ වේවි. දැනෙනවා නම් තමන් සාර්ථකත්වයේ යම්කිසි එක මට්ටමක ඉන්නවා කියලා කොතන හරි තැනක එතන ඉඳලා ඊළඟ අරමුණට යන්න පටන් ගන්න ඕනේ. ඊළඟ පියවරට යන්න ඕනේ. ඉතින් ලෞකික පැත්තෙත් තියෙනවා ඉහළම තැන්, ලෝකෝත්තර පැත්තෙත් තියෙනවා ඉහළම තැන්. ඒ තැන් වලට ළඟා වුණාම තෘප්තිමත්ව ජීවත් වෙන්න පුළුවන්. හොඳයි දැන් ඔය තෘප්තිමත් විදිහට ජීවිතය ගත කරන්න හිතාගෙන බොහෝ දෙනා අපේ හැමතුරනේ දැන් මේ මම පොඩ්ඩක් එන්නම් අපේ හැමතුරනේ මේ අපි දරුවන්ගේ පැත්තට. අධ්‍යාපනය වෙනුවෙන් දැන් ඔබ වහන්සේ හිතන්නකෝ මේ උසස් පෙළ විභාගය වෙනුවෙන් පුදුමාකාරයෙන් කැපකිරීම සිදු කරනවා. දරුවන් අපි දැකලා තියෙනවා කැපකිරීම සිදු කරනවා අපේ හැමතුරනේ. හැබැයි ඒ කැපකිරීම සියල්ල සිදු කරලා අපි උදාහරණයකට උසස් පෙළ විභාගය ගමු. කැපකිරීම සියල්ල සිදු කරලා ඒකෙන් අපේ හැමතුරනේ ප්‍රතිඵලයක් නොලැබුණොත් ඒ කැපවීම අහක යනවනේ. ඉතින් එතකොට මේ ඒ කැපකිරීමෙන් අපිට ප්‍රයෝජනයක් නැහැ නේ. ඉතින් ඇත්තටම අපි අර කැපකිරීම සිදු කළ සමහර වෙලාවට අපේ ජීවිතේ බොහෝ දේවල් අපි මේ වියපෑදම් කරලා ඒවත් කැපකිරීම කරලා ඒකට වෙන වචන නැහැ භාවිතා කරන්න. කැපකිරීම තමයි හැමතැනම ඕනම දෙයක් වෙනුවෙන් අපි අපේ දියුණුව වෙනුවෙන් සහ අපේ පරිහානිය වෙනුවෙන් උනත් අපේ හැමෝටම කැපකිරීම සමහර අය සිදු කරනවානේ. ඉතින් ඒ නිසා දැන් මේ අපි අධ්‍යාපනයේ පැත්තට ගියපුවාම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපකිරීම සිදු කරලා ඔහු අපේක්ෂා කරන ප්‍රතිඵලය ඔහුට ලැබුණේ නැත්නම් ඒ කැපකිරීම අපත යනවා. ඉතින් අපරාධයි. ඒකට මොකද කරන්නේ? මං කිව්වා යහපත් පැත්තට වර්ධනයනේ. ඔය අපේ ඔය අහන ප්‍රශ්නේ හරියටම හරීම සාධාරණයි. මම මෙහෙම කියන්නම්. අධ්‍යාපනයම ගමුකෝ. දැන් අධ්‍යාපනයමනේ කතා කරේ. යම් කිසි දරුවෙක් ඊටාම කැපකිරීම කරලා වැඩ කරනවා. හරිද? ඊටාම ප්‍රබලව කැපකිරීම කරලා වැඩ කරලා එයා ලබා ගන්න ප්‍රතිඵලය, ඒ කියන්නේ විභාග ප්‍රතිඵලය විතරක් එයාට අසාර්ථක වෙලා. හැබැයි හොඳට හිතලා බලන්න, අපි හොඳට හිතලා බැලුවොත් අපිට හොඳට තේරෙනවා ඒක. එයා මානසිකව ලොකු ශක්තිමත් පුරුෂයෙක් වෙලා. ඇයි? එයා ඊටාම ප්‍රබල කැපකිරීමක් කරලා ඒ ලබාගත්ත පන්නරය. හරිද? ඔය කැපකිරීම නොකර විභාගය අසමත් වෙන අය ඉන්නවා. කැපකිරීම කරලා අසමත් වෙන අයත් ඉන්නවා. නමුත් දෙවෙනි වතාවට විභාග කරන්න නම් අර කැපකිරීම කරලා අසමත් වෙච්ච කෙනාට ඊටාම පහසුවෙන් ඒ ඉලක්කයට යන්න පුළුවන්. තේරෙනවද මං කියන එක? ඒ කියන්නේ අර කිසිම කැපකිරීමක් නැතුව ඔහේ ඉඳලා විභාගය අසමත් වෙච්ච කෙනාට මානසිකව එයා ශක්තිමත් නැහැ. එහෙමයි. එයා කාම්මැලිකම අයින් කරලා නැහැ. එයා ඔය කිසිම දෙයක් අයින් කරලා නැහැ. නමුත් අර හොඳට කැපකිරීම කරපුවම අපි මානසිකව ලොකු දියුණුවක් ඇති කරගෙන තියෙන්නේ. හරිද? සමහර අය කියන මගේ උපරිමේ මං උත්සාහ කරා. මං ආය විභාග කරන්නේ නැහැ. මගේ උපරිමේ මං කරා. අපි දන්නේ සමහර අය කියන්නේ උපරිමේ කරා කියලා. නමුත් ඒ ඇති කරගන්න පන්නරය ජීවිතේ, ඒ කියන්නේ නිදි මරලා, වෙලාවට වැඩ කරලා, හරිද? නොයෙකුත් කෙටියෙන් කියනවා නම් අර ඔබතුමාගේ වගේ කැපකිරීම කරලාම ඇති කරගන්න පන්නරය යම් කිසි කෙනෙක් කැපකිරීම කරලා, ඒ වචනේ පාවිච්චි කරොත් හරිම පහසුයි මේක මට කියන්න. යම් කිසි කෙනෙක් කැපකිරීම කරලා ඇති කරගන්න පන්නරය තවත් දෙයකට කැපකිරීම කරන්න පුදුම උපකාරයක් වෙනවා. ඒකින්ද ඔය ජීවිතයේ සමහර දේවල් අසාර්ථක වෙනවනේ. අසාර්ථක වෙනකොට ඕක මේ මුළු ලෝකෙම කඩා වැටෙනවා කියලා කවදාකවත් හිතන්න එපා. හරිද? ජීවිතේ ගොඩක් දේවල් කඩාගෙන වැටෙනවා වගේ දැනෙන අවස්ථා තියෙනවා. චුට්ටක් නිස්සද්ද වෙන්න. නිස්සද්ද වෙලා චුට්ටක් නිස්කලංකව මේ අසාර්ථක වෙච්ච දේ දිහා හොඳට බලන්න. හරිද? ඒකට අපි දක්ෂ වෙන්න ඕනේ ඇත්තටම. හරිද? අසාර්ථක වෙච්ච වටපිටාව දිහා බලන්න කලබල වුණොත් ඔතන ඔය බිමට වැටිච්ච මැණික් ටික, බිමට වැටිච්ච රත්තරන් ටික අහුල ගන්න බැරි වෙනවා.
හරිද? ගොඩනගපු දේ අසාර්ථක වුණා නම් කඩාගෙන වැටලා තියෙන්නේ. හැබැයි ගොඩ නැගුවානේ. ගොඩ නැගුවේ වටින දේවල් වලින්නේ. එහෙනම් බිමට වැටිච්ච මැණික් රත්තරන් තියෙනවා. මම මැණික් රත්තරන් කියලා කිව්වේ තමන්ගේ හැකියාව. සහ අර දොරටු තියෙනවා මේ ටික එකතු කරගත්තාම නැවත යන්න පාරවල් මම්පෙත් විවර කරගන්න පුළුවන් වෙන්නේ අසාර්ථක වෙච්ච දේ දිහා සාර්ථකව බැලුව. හුඟක් අය යමක් අසාර්ථක වුණාම කල්ලු ගලේ ඔළුව ගහ ගන්න මට්ටම. එවැනි තත්ත්වයකටපත් වෙන්නේ. ඊට පස්සේ අර මුකුත් කරන්න බෑ. එතන නෙවෙයි ලෝකේ සාර්ථක වෙච්ච මිනිස්සු අපේ කවිඳු මහත්මයා හැමදාම අසාර්ථක වෙච්ච මිනිස්සුමයි. හරිද? චරිත කතා හොයලා බලන්න. අනිවාර්යයෙන්ම. චරිත කතා හොයලා බලන්න මං හිතන්නේ අපේ දරුවන්ට ඔය චරිත කතා ටික ලෝකෙ මම මේ කියන්නේ මේ ජාතක කතා වස්තු ටික විතරක් නෙවෙයි. ඔය සරලම උදාහරණයක් ගන්නන්න පුළුවන් අපිට මේ තෝමස් අල්වා එඩිසන් ඔව් 999 වතාවක් අසාර්ථක වෙන මිනිස්සෙක්. ඒ වගේ අපේ දරුවන්ට මේ කතා ඇත්තටම දැන් ඇහෙන්නේ නැහැ. ලෝකේ ඊටාම සාර්ථක වෙච්ච මිනිස්සු ගත්තොත් අසීමිත වාර ගණක් අසාර්ථක වෙලා ඒ අසාර්ථකත්වයේ තුලින්මයි සාර්ථකත්වය හොයාගෙන තියෙන හුඟක් අය ගත්තොත් එහෙම. ඒකින්ද විභාගයක් අසමත් වීම, තමන් කැපකිරීම කරපු දේවල් විශේෂයෙන්ම ඒ කැපකිරීම කරලා තියෙන මානසිකව වැඩියෙන්ම. හරිද? දන් දුන්න ඒවා අහ කියන්නේ නැහැ. ඇයි? දන් දෙන්න පුරුදු වෙලා. පරිත්‍යාග කරා නම් අනිත් අය කෙරෙහි අහ කියන්නේ නැහැ. පරිත්‍යාග කරන්න පුරුදු වෙලා. එතකොට ඒ පුරුද්දත් එක්ක ඒතන නිදි මරන්න පුරුදු වෙලා පුරුදු වුණා නම් හරියට. ඊළඟට අදිෂ්ඨානය පුරුදු වුණා නම් හරියට. යම් කිසි දෙයක් කරන්න කියලා. ඒ මොහොතේ යම් කිසි ආසන්න සිද්ධිය අසාර්ථක වුණා. නමුත් මගේ අදිෂ්ඨාන ශක්තිය වර්ධනය වෙලා. හරිද? මම මේක නිකන් උදාහරණයක් කියන්නද? මගේ ජීවිතය ගත්තොත් එහෙම අපේ දරුවන්ට මම කියන්නේ ඇත්තටම ඔය ප්‍රත්‍යක්ෂ සටහන සකස් වෙලා තියෙනව නේද? ඔය ධර්මයෙන් හම්බෙච්ච එකක් මට. නමුත් ඔය සටහන සකස් කිරීම අපි විභාග කරන කාලේ කියන්නේ මම විභාග කරන කාලේ පෞද්ගලිකව මම ඔය වගේ එකක් පාවිච්චි කරලා ඉතා සාර්ථකව ඒකට මුහුණ දෙන්න මේ වගේ එකක් පාවිච්චි කරා. අන්තිමට ධර්මයට ඇවිල්ලා බලනකොට මෙන්න ප්‍රත්‍යක්ෂා කියලා තියෙන දේ මේකට ගලප ගන්න පුළුවන්. එදා කරපු කැපකිරීම විභාග වලට හෝ මොන හරි දෙයකට කරපු කැපකිරීම අදත් අපිට ප්‍රයෝජනයක් තියෙනවා. ඉගෙනගත්ත තාර්කික බුද්ධියක් තියෙනවා නම් ඒක අහක ගිහිල්ලා නැහැ පැවිදි වුණා කියලා. ඇයි? ඒක ධර්මයට ගලපන්න පුළුවන්. තමන් යහපත සඳහා යම් දෙයක් කරා නම් කොතනින් හරි ඒක උස්ස ගන්න පුළුවන්. ඔය එක සිද්ධියක් අසාර්ථක වුණා කියලා ජීවිතේ වට ගන්න කිසිම විදිහකින් අවශ්‍යතාවයක් නැහැ. එහෙමයි අපේ අම්පුරනේ. දැන් අපි මේ කැපකිරීම යන මාතෘකාවෙන් තමයි අද මේ විවේකී සෙනසුරාදා දවසේ ඔබ මේ සාකච්ඡාව ගෙදරට වෙලා අහගෙන ඉන්නවා නම් ඔබේ දූ දරුවන් සමග ඔබේ දෙමව්පියන් සමග ඔබේ වැඩිහිටියන් සමග ඒ සියලු දිනාටම එකට ඉඳගෙන අහන්නට පුළුවන් ශ්‍රවණය කරන්නට පුළුවන් වැඩසටහනක් තමයි අද. ඉතාමත් සරල මාතෘකාවක් අපේ හැමෝටම අපි මේ සිදු කරමින් ඉන්නේ. හැමදාමත් අපි තෝරගන්නේ එහෙමමයි මාතෘකා. අනිත් එක මම හිතන්නේ අපේ මේ දායකයන් අහලා එන ප්‍රශ්න අනුසාරයෙන් තමයි අපි මේ මාතෘකා තෝරගන්නේ හැමෝටම යහපතක් වෙන ආකාරයට. එහෙමයි අපේ අනිවාර්යයෙන්ම. ඉතින් මේ එවන ගැටලු වලට සහ ඒ සියල්ල සමස්ත ගැටලු ටික අපි ගත්තට පස්සේ මොනවද වැඩිපුර තියෙන ගැටලු අන්න ඒවාට සම්පූර්ණයක් එකතු කරමින් මේ අපි මේ කතාව මේ විදිහට මේ සාකච්ඡාව මේ විදිහට අරගෙන ඉන්නේ. ඉතින් අපේ හැමෝටම දැන් මේ මම වෙනුවෙන් මගේ ජීවිතේ වඩා වටිනා කැපකිරීම කරන පුද්ගලයන් ඉන්නවා. ඔබ වහන්සේ වෙනුවෙන්ත් එහෙම පුද්ගලයන් ඇති. ඉතින් එවන් වූ පුද්ගලයන් දැන් මම කොහොමද මම වෙනුවෙන් මේ වටිනා කැපකිරීම කරන පුද්ගලයන් හොයාගන්නේ? ඉතින් ඒ වගේ පුද්ගලයන් හඳුනාගන්නේ කොහොමද? අන්න එතන මට පුංචි ගැටලුවක් අපේ හැමෝටම ඇත්තටම මතුවෙනවා. ඉතින් දැන් මේ කැපකිරීම කියපුවාම පුංචි කාලේ ඉඳලා අපේ අම්මයි තාත්තයි අනිවාර්යෙන්ම අපි වෙනුවෙන් මොනතරම් කැපකිරීම සිදු කරනවද? ඉන්නේ එහාට ගියාට පස්සේ තවත් කැපකිරීම මම වෙනුවෙන් කරන පුද්ගලයන්. ඒ කියන්නේ මම අපේ හැමෝටම නෙමෙයි ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශ්න අහන්නේ. ඔවුන්ට තියෙන ගැටලුවක් මේ. ඔවුන් වෙනුවෙන් මේ ඉන්නවද කැපකිරීම කරන පුද්ගලයන් කොහොමද උන් හඳුනාගන්නේ? ඒ කියන්නේ අපි වෙනුවෙන් කැපකිරීම කරන අය සැබෑවටම හඳුනගන්නේ කොහොමද? හඳුනගන්නේ කොහොමද? සැබෑවට හඳුනගන්න ක්‍රමයක් තියෙනවා. තියෙනවා. හැබැයි ප්‍රශ්න එයි මේක කිව්වහම. මොකද දන්නවද වැඩි දෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න වෙයි. මම මේකට මම හුඟක් වෙලාවට උත්තර අහන්නේ ඔබතුමාගෙන්ම ප්‍රශ්නයක් අහලානේ. එහෙමයි. හරිද? අපි හිතමුකෝ කිලෝ 20ක් 25ක් බර ගලක් තියෙනවා මිදුලක. හරිද? මේක අනවශ්‍ය තැනක තියෙනවා. සිමෙන්ති කොටයක් විතර බරයි කියන කිලෝ 50ක් විතර බර ගලක් තියෙනවා අනවශ්‍ය තැනක තියෙනවා. කෙනෙක් පැත්තකට වෙලා හිතනවා මේ ගල අයින් කරන්න ඕනේ කියලා.
හරිද? තව කෙනෙකුට කියනවා මේ ගල අයින් කරන්න ඕන එකක් කියලා. තව කෙනෙක් ඒ ගල අයින් කරනවා. ඔය සිතීම, වචන සහ ක්‍රියාව තුනක්නේ. හිතනවා, කියනවා, කරනවා. ඔය තුනෙන් කොයි එක්කෙනාද වැඩිපුර කැපකිරීමක් කරන්න ඕනේ? එක්කෙනෙක් හිතනවා, හිත ඉන්නවා ගල අයින් කරන්න ඕන කියලා. එක්කෙනෙක් තව කාට හරි කිය ඉන්නවා අර ගල අයින් කරන්න ඕන කියලා. තව කෙනෙක් ගිහිල්ලා අයින් කරනවා. ක්‍රියාව සිද්ධ කරන කෙනා ලොකු කැපකිරීමක් කරනවා. එතකොට සමහර අය කවුද මහත්මයා අපි වෙනුවෙන් යමක් කරන්න ඕන කියලා හිත ඉන්නවා. ඒක අපිට තේරෙනවා. යාගේ සිතුවිලි වලින් තමයි තේරෙන්නේ. හරිද? සමහර අය ඒ කියන්නේ අපි ගැන නිකන් දෙංගතුකම් පවා ඒ කට්ටියගේ සිතුවිලි තියෙනවා. හිතන පුද්ගලයාත් යම් කිසි කැපකිරීමක් කරනවා. ඔව් ඒක තමයි යම් කිසි කැපකිරීමක් කරනවා. ඔව්. දැන් මගෙන් ඇහුවේ වැඩිපුරම කැපකිරීම කරන හරිම කෙනා තෝරගන්නනේ ඔය යන්නේ. එතකොට සමහර අය අපි වෙනුවෙන් බොහොම ලෙන්ගතු වචන කියනවා. ඔබ වෙනුවෙන් මේ දේ මං කරන්න ඕනේ, මම මේ දේ කරනවා කියලා කියනවා. කියන්නේත් ඇත්තටම තමයි ඉතින්. හරි කියන්නේ බොරුවට නෙවෙයි. හරිද? මං ඒ කියන්නේ අවංකවම කරන්න බලාගෙන. නමුත් හැබැයි යා කරන දවසක් නැත. හරිද? තව කෙනෙක් එහෙම නැහැ. කියවුවේ නැති වුණත් සමහර විට හරිද? සමහරට කියලා වුණත් තව කෙනෙක් ඉන්නවා. එයා සාමාන්‍යයෙන් ගත්තාම කරනවා ගොඩක් දේවල්. හරිද? එතකොට කළුගල උස්සන එක ගැන කිය ඉන්න කෙනාද, හිත ඉන්න කෙනාද, කරන එක්කෙනාද වැඩිපුර කැපකිරීමක් කරන එක්කෙනා. එහෙනම් අපේ කවිද මහත්මයා අපි බලන්න ඕන ළඟ ඉන්න මිනිස්සු දිහා. කවුද වැඩියම ක්‍රියාත්මක කියලා. අද රටේ වැඩිපුර ඉන්නේ ලස්සන වචන පාවිච්චි කරන අය. හරියට කියනවා. ලස්සනට කියනවා. මේ දේ මෙහෙම කරන්න ඕන, මෙහෙම කරන්න ඕන, මෙහෙම කරන්න ඕන කියලා. නමුත් කරන්න ගියාම මහා අසරණකමක් දැනිච්ච අවස්ථාවක් කියන්නද? එක් පුද්ගලයෙකුට ඕන වුණා රටේ මේ ඊටාම ප්‍රබල යම් කිසි වස්තුවක් රැකගන්න. හරිද? මේක රැකගන්න ඕන වෙලා එයා මොකද කරන්නේ? ඊට අදාළ විද්වත් පිරිස් සියලු දෙනා හම්බෙලා ගිහිල්ලා ඒ නායකත්වයන් ගොඩාක් දැනුවත් කරා. ඒ වගේ අය. මේ දැනුවත් කරන අවස්ථාවේදී මේ කට්ටිය කියන්නේ අපි මැරෙමු, අපි ඕන දෙයක් කරමු, අපි මෙහෙමයි කියලා. දැන් මේ පුද්ගලයා මොකද කරන්නේ? විශාල රැස්වීමක් ලෑස්ති කරනවා. දැන් මේ දේ රැක ගන්න ඕනේ කියලා. මේ සැබෑවටම වෙච්ච දේ මම මේ නම් සහ සිද්ධිය නැතුව මේ කියන්නේ. දැන් වැඩියෙන්ම මැරෙමු, වැඩියෙන්ම අපි ඕන දෙයක් කරමු, කාගෙන යන් ඕන දෙයක් කරමු කියපු අයගෙන් 75%ක් නැත. අදාළ තැනදී නැහැ. කතාවට ඉන්නවා. හැබැයි ඊට කලින් කතා නොකරපු වැඩි දෙනෙක් අර ක්‍රියාව තුළ හිටියා. හරි. ඒතර අපි ළඟ ඉන්න අය දිහා අපි ඇත්තටම ඔබ විවාහ වෙන්න කෙනෙක් සූදානම් කරගන්න ලෑස්ති නම්, සහකරුවෙක් සහකාරියක් හොයාගන්න ලෑස්ති නම්, නැත්නම් කාර්යාලයේ අය තේරුම් ගන්න ඕන නම් හැම වෙලෙම බලන්න ක්‍රියාව දිහා. හරිද? යමක් කරනවා නම් ඒ කරන කෙනා වැඩියෙන් කැප වෙන කෙනෙක්. හැබැයි නොකිය ඉන්න කෙනාට වැඩිය කියන එක්කෙනා හොඳයි. නොසිතා ඉන්න කෙනාට වැඩිය හිතන එක්කෙනා හොඳයි. නමුත් වඩාම හොඳ කෙනා කවුද? කරන එක්කෙනා. ඒකින්ද අපේ පින්වන්ත අය වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් කවුරු හරි කරනවා නම් අන්න ඒ ක්‍රියාවෙන් කරන කෙනා තමයි වැඩිම වටින කෙනා. එහෙමයි. ඉතින් අන්න මේ ඉතාමත් වටිනා පිළිතුරක් ලැබුණා අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන්. ඉතින් මේ ක්‍රියාවෙන් අපි හැමදේම කරලා පෙන්වන්නට ඕනේ. අපි කැපකිරීම අපිට කරන්න පුළුවන් කියලා අපි වචනයෙන් කිව්වට, අපි හිතුවට ඒක වැඩක් නැහැ. අපි කරලා ඒක ඔප්පු කරන්නේ නැත්නම්. එහෙම නේද අපි හැමෝටම? අනිවාර්යයෙන්ම. ඉතින් ඒ නිසා අපි මේ අපිට කරන්න පුළුවන් බොහෝමයක් දේවල් තියෙනවා. අපි හිතුවට මදි. අපි තවත් කෙනෙකුට ඒක කිව්වට මදි. හැබැයි අපි ඒක ක්‍රියාත්මක කරොත් ඒ කැපකිරීම වලට වටිනාකම් මතු යම් අනාගතයේ දවසක අපට අපේ ජීවිතේට ලැබේවි. මට පොඩි දෙයක් එකතු කරන්න ඕනේ. සමහර අය රට ගැන හරියට කතා කරනවා. එහෙමයි. ඔබතුමා දන්නවද? මම මේ චෝදනාව කෙලින්ම කරනවා රට ගැන, ජාතිය ගැන ගොඩාක් කතා කරන අයගේ අයත් එක්ක මම පෞද්ගලිකව මේ චෝදනාව කරලා තියෙනවා. මේ පොදුවේ නෙවෙයි. ඒ කණ්ඩායම එකතු වෙලා හැන්දෑවට ජාතිය ගැන කතා කරන සමහර කණ්ඩායම් හැන්දෑවට මොකද වෙන්නේ? එකතු වෙලා ජාතිය ගැන දුකටද මන් දන්නේ නැහැ. කට්ටිය එකතු වෙලා මත් වෙනවා. එහෙමයි. හරිද? ඉතින් මං ඇහුවා ඒකවත් කැප කරන්න බැරි නම් අඩුම ගානේ තමන් ජාතිය වනසන මේ සුරාවවත් අයින් කරන්න ඔබට බැයි නම් ඔබමයි ජාතිය විනාශ කරන්නේ. එහෙනම් කැපකිරීම කියන්නේ ඒක. නේද? තමන්ගේ ජීවිතය ඇත්තටම නිවැරදිව කතා කරන්න නෙවෙයි මොන හරි ක්‍රියාත්මක කරන්න. පරිසරය ගැන අපි කතා කර ඉන්නවා. මම දැක්කා
සමහර අය අපේ කවිඳු මහත්මයා ඇස්වලට කඳුළු එකතු වෙනවා. සමහර අය තමන්ගේ ගෲප් එකක් කණ්ඩායමක් එකතු කරගෙන ගිහිල්ලා වෙරළේ තියෙන ඉටිකොල ටික සුද්ධ කරනවා. සමහර අය ඒක කියව ඉන්නවා. හරිද? මම මේ ඊයේ පෙරේද දැක්කා යම් කණ්ඩායමක් ගිහලා. සමහර අය සත්ත්ව කරුණාව ගැන කී ඉන්නවා. මම දන්න එක මහත්මයෙක් ඉන්නවා මම සතියකට දෙසරයක් විතර දකිනවා පාරේ යද්දි. එයාගේ කැබ් එකට බත් උයාගෙන මොනවද මන්ද හැලිවල දාගෙන ඇවිල්ලා නේද? හැම තැනම ඉන්න බල්ලන්ට බලනුන්ට කන්න දෙනවා. අපි මේ දවස්වල මේ තුමන් පිළිබඳව වැඩි වශයෙන් මේ සමාජ මාධ්‍ය තුල කතා වෙනවා මේ මුල්ල ප්‍රදේශයේ. ඉතින් මම දකිනවා දැක්කහම මට හිතෙනවා එයා කාගේවත් දිහා බලන්නේ නැහැ. එතුමා කාගේවත් දිහා බලන්නේ නැහැ. හරිද? ඒ ළඟ ඉන්න අයට එයා කරන ක්‍රියාව ගැන අදාළ නැහැ. එයාගේ වැඩේ කරනවා. ඒ මොකද එයාට තියෙන කරුණාව. හරිද? ඒකින්දා අපි හැම වෙලේම බලන්න තමන්ට දැනෙන හැඟීම ක්‍රියාත්මක භාවයට අරගෙන යන්න ඒක මේ ලකුණු දමා ගැනීම සඳහා නොවිය යුතුයි. ඒක ඇත්තටම එහෙම දෙයක් සඳහා නොවිය යුතුයි. ඒක හින්දා කරන්න ඕන දේ හරියටම කරන්න. අවශ්‍ය කරන වටිනාකම් සමාජයෙන් නිකම්ම ලැබේවි. එහෙමයි. ජයමග වැඩසටහන අපේ ජයමග වැඩසටහන POT විනාලිකා 94 ඔස්සේ ඔබ වෙනුවෙන් ජයමග නාලිකාව අභිමානවත් ජයග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ටය ඔබට නිර්මාණය කර දෙන්නට ඔබත් සමගින් රැඳෙනවා. ඉතින් අපි දැන් ඔබත් සමගින් මේ ඔබේ ජීවිතය නිවැරදි කරන්නට ඔබට නිවැරදි දෘෂ්ටියකින් ජීවිතය දකින්නට නිවැරදි දැක්මක් නිර්මාණය කර දෙන්නටයි අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නේ. ඉතින් එළඹෙන පෙබරවාරි මාසේ 4 වෙනිදාට අපිට අපේ ජයමග නාලිකාවට වසරක් සපිරෙනවා. ඉතින් මේ ගෙවි ගිය වසර පුරාවටම අපි මොනතරම් කැපකිරීම් සිදු කළාද ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන්. ඉතින් ඒ නිසා අපි ඊටමත් ආඩම්බරෙන් අපේ හැමදෙරෝනේ කියනවා මේ ජයමග නාලිකාව නරඹන අපේ සහෘද සදහවතුන් සියලු දෙනාම ඕනොත් කැපකිරීමක් අප වෙනුවෙන් කරලා තියෙනවා. ඉතින් ඒ තමයි අපි නිර්මාණය කරන වැඩසටහන මේ විශේෂයෙන්ම මේ ජයමග වැඩසටහන ඒ සියලු දෙනාම නරඹනවා. ඒකත් අපේ හැමෝම එක්තරා විදිහේ කැපකිරීම. අනිවාර්යයෙන්. ඉතින් ඒත් එක්කම දැන් මේ කැපකිරීමත් එක්කම මේ මගේ හිතට ආපු ආයතනයක් තමයි අපි හැමෝම දැන් මේ යම් කිසි පුද්ගලයෙක් වැරදි පැත්තකට යොමු වෙලා ඉන්නවා. ඔහුට ඒක නවත්ත ගන්න දැඩි ලෙස උවමනාවකුත් තියෙනවා. ඔහු ඒකට කැපකිරීම සිදු කරන්නත් සූදානම්. හැබැයි ඔහුට යම් කිසි බයක් ඇති වෙනවා මේ කැපකිරීම කළා මට මේක කරගන්න බැරි වුණොත් අපරාධේ මම එතකොට මේ ආයෙත් හිටියා වගේම වෙයිනි කියලා. අන්න ඒ අවස්ථාවේදී මොන වගේ දෙයක්ද අපි කරන්නට ඕනේ? ඒ අවස්ථාවේ මොන වගේ කැපකිරීමක්ද කරන්නේ? මෙහෙමයි. ඇත්තට මේ අවස්ථාවේදී කරන්න ඕන කැපකිරීම තමයි අපි මොන හරි දෙයකට යනකොට මේ යන්න ඕන පාර දැනගෙන යන්න ඕනේ. එහෙමයි. විමසන්න ඕනේ. හරිද? දැන් අපි ඍජුවම කතා කරමු සුරාපානයට අබ්බැහි වෙලා කෙනෙක් ඉන්නවා. එයාට හිතෙනවා මට මේක අතහරින්න හැදුවට මට අතහරින්න බැරි වෙයි කියලා. එතකොට එයා කරන්න ඕනේ හොඳ කල්යාණ මිත්‍රයෙක් හොයාගෙන නැත්තම් ඒ සඳහා පුහුණු වීම ලත් අය හොයාගෙන කොහොමද මේක කරන්නේ කියලා ඉස්සෙල්ලා විමසන්න ඕනේ. හරි දැන් අපි ඕකේ අනිත් පැත්තක් ගමු. අපි ධ්‍යාන බලයක් කියලා. ධ්‍යාන බලයක් කියලා කිව්වහම බය වෙනවා සමහර කට්ටිය. හරිද? ඒ කියන්නේ ලොකු චිත්ත ඒකාග්‍රතාවයක් කියන එක. එතෙන්ට යන්නේ කොහොමද? කෙනෙක් ලෝකෝත්තර පැත්ත දියුණු කරගෙන කොහොමද මේ සාමාන්‍ය මිනිස්සෙකුට දැන් ඔබතුමාට ඕන නම් හරිද? මානසිකව මේ ලෞකික ජීවිතේ ඉතාම හොඳට ගෙවන ගමන් ධ්‍යාන මට්ටමකට තමන්ගේ හිත නංවන්න පුළුවන්. ඒක මේක හීනයක්. ඒකට කොහොමද මැද හිස්තැනක් තිබ්බොත් තමයි ඔය ප්‍රශ්නේ එන්නේ. සැකේනේ වෙන්නේ. ඔය කතා කරන්නේ ඔය කෙලින්ම කතා කරන සැකය ගැන. යන්න බැරි වෙගෙන සැකය ගැන. සැකේ නැති කරගන්න පාර විමසන්න ඕනේ. හරිද? ඒ කියන්නේ නිකන් නෙවෙයි. දැන් මට මේක කියන්න මම මෙහෙම කියන්නේ දැන් අපි යම්කිසි පාරක් යම්කිසි ජයග්‍රාහී ඉලක්කයක් තියෙනවා කියන්නකෝ. දැන් මම මෙතනින් පටන් ගන්නවා. ජයග්‍රාහී ඉලක්කය අතන. එතනින් මෙතෙන්ට යනකොට මේ පාර මට මේ පිරිසිදුව පේන්නේ නැත්තම් තමයි සැක උපදින්නේ. මම දන්නවා මේ පියවරෙන් මේ පියවරට මේ පියවරෙන් මේ පියවරට මේ පියවරෙන් මේ පියවරට යන්න පුළුවන්. එහෙම ගියාම මේ පියවර පුහුණු කරපුවාම මෙච්චරක් වර්ධනය වෙනවා ඊළඟ එකට ගියාම මෙච්චරක් වර්ධනය වෙනවා මෙච්චරක් වර්ධනය වෙනවා කියලා දන්නවා. මේ පියවර පුහුණු කරනකොට මගේ සුරාපානය කියන එක මෙච්චරක් අඩු කරන්න පුළුවන් ඊළඟ එකේදී මෙච්චරක් අඩු කරන්න පුළුවන් ඊළඟ පුහුණුවේදී මෙච්චරක් අඩු කරන්න පුළුවන් කියලා පැහැදිලිවම ඒ ක්‍රමවේද ධර්මයේ තුල තියෙනවා. ඒ විතරක් නෙවෙයි මනෝවෛද්‍යවරු තුල ළඟත් තියෙනවා. හරි ඒ කට්ටිය ක්‍රමවේද තියෙනවා. ඔය චර්යාත්මක රටාවකින් මේවා අයින් කරන අය අන්තිමට පුහුණු කරනවා කවුද මහත්මයා මත් ද්‍රව්‍ය නැත්නම් අපිට සුරාපානයේ වීදුරුවක් අරගෙන මේ මේසයක් උඩ තව නියම හුදකලාව ඉන්න වෙලාවක මේ ගොඩාක් ඇබ්බැහි වෙච්ච කෙනෙක්ව
අතට අරගෙන නහයට කිට්ටු කරලා ආපහු තියෙන මට්ටමට පුහුණු කරනවා. ඉතින් ඒක තමයි කියන්නේ ඒවා පුහුණු කරන්න ඕන කරන ක්‍රමය ගැන විමසන්න. එතකොට සැක උපදින්නේ නැහැ. හරිද? එහෙම නැතුව අපි හැම වෙලේම හිතුවොත් එහෙම මේ මාව අසාර්ථක වේද අසාර්ථක වේද කියලා ඒ සැක තියෙන්නේ පාර හොයාගන්න නැති හින්දා. ඒ වැඩේ කරන ක්‍රමවේදය හොයාගත්ත ගමන් ආය සැක උපදින්නේ කරගෙන යන්න පුළුවන්. එහෙමයි අපේ හමුදුරනේ. අපි මේ අද දවසේ අපේ ජයමංග වැඩසටහනෙන් අපි කැපකිරීම පිළිබඳවයි කතා කරමින් ඉන්නේ. දැන් මේ අපේ හමුදුරනේ කැපකිරීම පිළිබඳව කතා කරද්දී මේ දැන් ආදරය මේකට සම්බන්ධ වෙනවා. ඉතින් පෙම්වතියක් අතර ආදරයක් ඇති වෙනවා. ඒ ආදරය තුළදී කැපකිරීම බොහෝමයක් සිදු කරන්නට වෙනවා අපේ හමුදුරනේ. අන්න ඒ අවස්ථාවේදී අපි මොන ආකාරයෙන්ද කැපකිරීම සිදු කරන්නට ඕනේ? දැන් සමහර වෙලාවට වාචිකව කැපකිරීම අර ඔබ වහන්සේ වගේ සිදු කරන්නට වෙනවා. එතකොට ක්‍රියාවෙන් කැපකිරීම සිදු කරන්නට වෙනවා. මේ දෙක අතරේ කොහොමද අපි හැමදෙරේ කැපකිරීම සිදු කරන්නට ඕනේ? මේ ආදරය තුල කැපකිරීම සිදු කරද්දී. ප්‍රශ්නයක් අහන්නද? ප්‍රශ්නයක් අහපුවාම ප්‍රශ්නයක් නහන්නේ. අම්මට හෝ තාත්තට හෝ අයියට අක්කට නංගිට හෝ ආදරය කරන කෙනෙකුට හෝ තමන් කවිදු මහත්මයා ආදරය කරන ඇතිනේ. අනිවාර්යයෙන්. ඔබතුමාගේ මම මේ ප්‍රශ්නේ අහන්නේ සියලු තරුණයින්ගෙන් අහන විදිහට. එහෙමයි. ආදරය කරන අය වැරදි කරනවා වැරද්දක් වෙනවා ආදරය කරන අය අතින් වැරද්දක් වෙනවා දකින්න කැමතිද? නැහැ. නැහැ. කොහොමත්ම නැහැ. 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 එහෙනම් ආදරය කරන කෙනෙකුට රිදෙනව දකින්න කැමතිද? නැහැ. නැහැ. ඒකනේ ආදරය කියන්නේ නේද? එහෙනම් මම වෙන කෙනෙකුට ආදරේ නම් මගේ අම්මට තාත්තට සහෝදරයන්ට නැත්තම් සහකාරයට සහකාරියට නැත්තම් ආදරණීයව ආදරය කරන කෙනෙකුට කියලා තරුණයෝ ගත්තම ආදරය කරන අය ඉන්නවනේ ඒ අය. එහෙනම් ඒ ආදරය කරන කෙනා කවදාක්වත් කැමති වෙන්නේ නැහැ. දැන් අපි කැමති නැත්තම් අපි ආදරය කරන කෙනා වැරද්දක් කරනවා දකින්න ආදරය කරන කෙනා කොහොමවත් කැමති වෙන්නේ නැහැ අපි වැරද්දක් කරනවා දකින්න. එහෙමයි. එහෙනම් ආදරය කරන කෙනා වෙනුවෙන් ආදරය කරන අය වෙනුවෙන් මං කළ යුත්තේ කුමක්ද? කොහොමද අර කියන්නේ අනිත් පැත්තටම හරවලා පහර ගහනවා කියන හරිද? අන්න ඒක තමයි මං කළ යුත්තේ මොකද්ද? මම නිවැරදි වීම. හරිද? එතකොට මට මාව නිවැරදි කරගන්න බැරි නම් මට මං ආදරය කරන වෙනුවෙන් කැප වෙන්න බෑ. ඒ කියන්නේ මං සැබෑ ආදරයක් නැහැ මගේ. මම කෙනෙකුට ආදරේ නම් මං පැහැදිලිවම ඒ ආදරයේ නාමයෙන් මට පුළුවන් වෙන්න ඕනේ මගේ අතින් මේ වැරද්ද සිද්ධ වුණොත් මේ කට්ටිය කොච්චරනම් පීඩාවකට පත් වෙනවද? මම යාලට ආදරේ නැති හින්දා මං යාලව රිද්දවන්නේ. හරිද? මේකට අපි කියන්නේ ප්‍රවේශය. මේකට අපි කියන්නේ එක්තරා ක්‍රමවේදයක්. මේවට කියනවානේ කන්සෙප්ට් එකක් කියලා කියන්නේ. එහෙමයි. හරිද? ඒ කියන්නේ එක්තරා අදහසක්. මේ අදහස අපිට පුළුවන් නම් අපි හැමදෙනාම තුළ ඇති කරගන්න. හරිද? ආදරය කරන යුවතියක් කවදාකවත් කැමති වෙන්නේ නැහැ තමන්ගේ ආදරණීය ආදරවන්තයා බීමත් කෙනෙක් වෙනවා දකින්න. සල්ලාලයෙක් වෙනවා දකින්න. හරිද? නරක වචන කතා කරන කෙනෙක් වෙනවා දකින්න. නරක හැසිරීම් තියෙන කෙනෙක් වෙනවා දකින්න. ඒ වගේම අනිත් පැත්තට කැමතිත් නැහැ. එහෙනම් ඒවා ඔබ තුලින් ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඔබට කැප වෙන්න බෑ. ඒ කියන්නේ ආදරයට වැඩිය තමන්ගේ වැරදි ලොකුයි. හරිද? දන්නවද? සත්මහල් ප්‍රාසාද හදලා දුන්නත් කොච්චර මුතුමැණික් රත්තරන් ගිහිල්ලා දුන්නත් අම්මෙකුට තාත්තෙකුට සතුටු වෙන්න බෑ. තමන්ගේ දරුවා වැරදිනවා. හරිද? අපේ දරුවන්ට ඔය චුට්ට තේරෙනවා නම් කවුද මහත්මයා? මං වෙනුවෙන් අසීමිත කැපකිරීම කරපු කැපකිරීම ගැන කතා කරන්නේ. වැඩියෙන්ම කැපකිරීම කරපු දෙන්නේ තමයි දෙමව්පියෝ. දෙමව්පියෝ සතුටු වෙන්නේ එකම එක දෙයකින් විතරමයි. ඒ තමයි මගේ දරුවා සාර්ථකයි කියලා දෙමව්පියන්ට දැනන මොහොතක් තියෙනවා. ඒ වෙලාව ඇරෙන්න ඒ කට්ටියට සතුටු වෙන්න පුළුවන් වෙන මොහොතක් නැහැ. හරිද? එහෙනම් දරුවෙක් දෙමව්පියන්ට ආදරේ නම් එයාට පුළුවන් වෙන්න ඕනේ මම මෙහෙම පෙන්වන්නේ නෙමෙයි. හරිද? එයාට පුළුවන් වෙන්න චුට්ටක් S2 පියාගෙන දත් මිටි කාගෙන අම්මයි තාත්තයි මතක් කරගන්න. ආදරවන්තයෙක් ආදරවන්තියෙකුට ආදරේ නම් ඒ ආදරවන්තයාට පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලිව මම මේක කියනවා. ඔබ ආදරේ නම් මොකද අපි ආදරේ ගැන කතා කරන්නේ. ආදරේ නම් එයාට පුළුවන් වෙන්න ඕනේ වැරද්දක් කරන්න හිතන වෙලාවක S2 පියාගෙන මේ ආදරණීය කෙනා ගැන හිතන්න මට මගේ අම්මා වගේ මට මගේ නංගි වගේ මට මගේ අක්කා වගේ හරිද මං වෙනුවෙන් කොච්චර බලාපොරොත්තු තියන් ඉන්නේ
එහෙනම් මම මේ වැරද්ද කරන්නේ කොච්චර වැරද්ද කියලා. ඔය ටිකත් ඇති සමාජයක් නිවැරදි වෙන්න. ඔය අදහස ඇති ක්‍රියාත්මක කරනවා නම් සමාජයක් නිවැරදිද? මොකද හැමෝම ආදරය කරනවා. කාට හරි. දෙමාපියන්ට හරි, දරුවන්ට හරි. තාත්තෙකුට පුළුවන් තාත්තෙක් ඇත්තටම දරුවන්ට ආදරේ නම් මොකද කරන්න ඕන? සුරාපානයේ වීදුරක් අතට ගන්නකොට මතක් වෙනවනේ දරුවගේ හුරතල් මූණ. නේද? එතකොට මම මේ කරන්නේ මේ දරුවා වෙනුවෙන් කරන ලොකුම වැරද්ද කියලා. එහෙනම් මේ වැරද්ද කරනවා නම් දැනගන්න ඕන මං එයාලට ආදරේ නැහැ. එච්චරයි. බොරු එපා. ආදරේ නම් ඒක ආදරෙම වෙන්න ඕනේ. එහෙමයි. දැන් මේ ඔය ඒ වෙනස් විදිහේ කැපකිරීමක් අපේ හැමෝටම අපි කවුරුත් නොහිතන ආකාරයක කැපකිරීමක් තමයි ඒක. ඉතින් මේ අපි නිවැරදි නම් අපි නිවැරදි වෙලා ඉන්නවා නම් තවත් කෙනෙකු අපි වෙනුවෙන් බොහෝ දේවල් කැපකිරීම කරනවා නම් ඇයි අපිට අපේ වැරදි අපේ ජීවිතෙන් අතුගාලා දාන්නට බැරි? ඔබට හිතන්නට දෙයක් තියෙනවා. ඒ දේ හිතන්න. ඔබ වෙනුවෙන් බොහෝ දෙනෙක් කැපකිරීම කරලා තියෙනවා. ඔබේ ආදරය, ඒ කියන්නේ ඒ ආදරය ඔබට ලබා දෙන්නට. ඉතින් ඔබ ඇත්තටම නිවැරදි වෙන්නට ඔබට නොහැකි නම් ඔබට ඇත්තටම කැපකිරීමක් කරන්නට නොහැකි පුද්ගලෙක් කියලා තමයි. ආදරේ නැති කෙනෙක්. ආදරේ නැති කෙනෙක් ඇත්තටම. ඉතින් මේ ඔය ආකාරයෙන් දැන් මේ අපේ හැමෝටම මේ වයෝවෘද්ධ වෙද්දි දෙමව්පියන් වෙනුවෙන් කැපකිරීම සිදු කරන්නට සිදු වෙනවානේ. හැබැයි මේ අපේ හැමෝටම දැන් මේ කනගාටුවට කාරණයක් තමයි මේක අනිවාර්යෙන්ම කියන්නට ඕනේ. දැන් සමාජය කාර්ය බහුල වෙලානේ අපේ හැමෝටම. ඒ කියන්නේ ගෙදර ඉන්න ස්වාමි පුරුෂයා සහ බිරිඳ දෙදෙනාම මේ රැකියාවන් කරන පුද්ගලයන් බවට පත් වෙලා. ඉතින් මේ අර කලින් දවසක සඳහන් කළා වගේ මේ මුදල් පසුපස මහබා යන සමාජයක් වෙලානේ. දැන් බොහෝ දෙනාට අඩුම තරමේ තමන්ගේ ලෙයින් උපන් දරුවා වෙනුවෙන් කැපකිරීම සිදු කරන්නට බැරි දෙමව්පියන් පිරිසක් නිර්මාණය වෙන්නට හේතුවක් වෙලා තිබෙනවා මේ කාර්ය බහුලත්වය. ඒ වගේම තමයි ඒ කාර්ය බහුලත්වයේම පෙරලා තමන්ගේ දෙමව්පියන්ට කැපකිරීම සිදු කරන්නට ඒ අතපසුවීම් සිදු වෙන්නට කාලවකවානුවක තමයි අපි ඉන්නේ. දෙමව්පියන් අපේ හැමතුරනේ මේ දිවාසුරකුම් මධ්‍යස්ථානවල දෙමව්පියන් වැඩිහිටියන් වෙනුවෙන් කැප වුණු දිවාසුරකුම් මධ්‍යස්ථානවල දෙමව්පියන් දාලා යනවා දවල්ට තමන්ගේ දරුවා වැඩට ඒ කැපකිරීම කරන්නට නොහැකි නිසා. ඉතින් මේ ගැන අපේ හැමතුරනේ අපි කතා කරන්නට ඕනේ. පුංචි කාලේ අපි අපේ හැමතුරනේ අපි මේ ධන ගාන කාලේ පස්සේ අපි ඇවිදිනවනේ. ඇවිදිනකොට අපි අපේ තාත්තගේ හරි අම්මගේ හරි අතෙන් අල්ලගෙන නැගිටලා ඒ දෙන්නගේ අතෙන් අල්ලගෙන තමයි යන්නේ. ඒ දෙන්න අපිට ඇවිදින්න අපේ හැමදෙරුනේ මේ යම් කැපකිරීමක් නේ සිදු කරන්නේ. හැබැයි ඒ කට්ටියට ඒ දෙමව්පියන්ට වයෝවෘද්ධ දෙමව්පියන්ට නැගිටින්න බැරි වෙද්දී ඇවිදින්න බැරි වෙද්දී අපේ අද සමාජයේ ජීවත් වෙන පුද්ගලයන් කැපකිරීම සිදු කරනවා. ඔබ වහන්සේ හිතන්නේ මේ සමාජය තුළ ජීවත් වෙන 150ක කොට්ටාශයක් ගත්තාම කැපකිරීම සිදු කරනවා කියලා ඔබ වහන්සේ හිතනවාද? හුඟක් අය කියනවා කැපකිරීම කරන්න වෙලාවක් නැහැ කියලා කිව්වා වගේ. හැබැයි හිතා සත්‍යවාදුව පොළොවේ පය ගහලා කෙලින් හිටගෙන අහලා බලන්න මම මගේ කාලය කොච්චර නාස්ති කරනවද කියලා. හරියට බැලුවොත් හොඳට තේරෙනවා කාලේ නාස්ති කරලා කොච්චරද කියලා. හැබැයි ඒක විවෘතව බලන්න ඕනේ. අනවශ්‍ය දේවල් වලට ඕන තරම් කාලේ නාස්ති කරනවා. ඒකින්ද ඇත්තටම දෙමාපිය වෙනුවෙන් කැපකිරීම කරන්න පුළුවන්කම තියාගෙන කැපකිරීම කරන්නේ නැති පිරිස් ඕන තරම් ඉන්නවා. ඕන තරම් ඉන්නවා. මම හිතන්නේ 50ක් අතින්ම මේ වැරද්ද සිද්ධ වෙන්නේ ওই කාර්ය බහුලත්වය නිසාවෙන්ම නෙවෙයි. මේ ඇත්තටම හරියට තමන්ගේ ජීවිතය සැලසුම් කරගන්න නැති එකේ. හරියට සැලසුම් කරගන්නවා නම් ගොඩක් දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක තමන්ගේ දෙමාපියන් දුර බැහැර හිටියත් ඒ යුතුයකම් ටික හරියටම කරන්න පුළුවන්. ඒ වගේදී අප්‍රමාණ කැපකිරීම ආයතින් කැපකිරීම කියන වචනය තමයි කියන්න වෙන්නේ. එතන අදහස ඇති වෙනවා නම් හරියට ඔබතුමාගේ වගේ ඇඟිල්ල එල්ලිලා දෙමාපියන්ගෙන් ඇඟිල්ල එල්ලිලා ඇවිදින්න ගිහිලා කී සැරයක් වැටෙනවද? නමුත් ඒ අය ආදරයෙන් වඩා ගන්නේ නේද? මොන තරම් මේ ඇවිදින්න කියනවා මෙතන මේ කිසිම අම්මෙකුට තාත්තෙකුට එහෙම හැඟීමක් එන්නේ නැහැ නේද? ඒ කට්ටියව ඇහැරෝලා මහරෑ කෑම ඉල්ලනකොට අඬලා අනේ මගේ පුතේ කියලා කෑම ටික දෙන්නේ. ඒ කට්ටිය කවනකොට අපි කෑවේ නැත්තම් චූටි කාලේ කෙනා කෑවේ නැත්තම් ළමයා ඒ කට්ටියට දුකයි. එහෙම.
කෑවොත් තමයි සතුටු. හරි බඩ පිරෙන්ට කෑවොත් බණ්ඩි කොටේ ලොකු කරගෙන කියලා හරි සතුට වෙනවා. හරි. ඒ කෑම දීම පුංචි කාලේ දරුවෙකුට දෙන්නේ පූජනීයව වගේ හරියට නිකන් කෑවොත් සතුට වෙන්නේ ඒකනේ. හරිද? ඒ දේම දෙමව්පියන්ට කරන්න අවස්ථාවක් හම්බෙනවා. ඒ වයෝවෘද්ධ දෙමව්පියන්ට. හැබැයි කැපකිරීම පැහැර හරිනවා. ඒක තමයි කියන්නේ. දෙමව්පියන්ට කළ යුතුව තියෙන්නේ ඇත්තටම අන්න ඒ වගේ ආදරණීය හැඟීමකින් මං වෙනුවෙන් ඇත්තට මං දරුවන්ට කියන්නේ චුට්ටක් අතීතයට යන්න ගිහිල්ලා බලන්න සැබෑවටම මගේ දෙමව්පියෝ කාර්ය බහුල වෙලා හිටිය වෙලාවේ මාව අතහැරියද? අද යාලා වයෝවෘද්ධ ඉන්නේ. මම දරුවා වෙලා ඉද්දී එයාලා දෙමව්පියෝ වෙලා ඉන්න වෙලාවේ අද මං ගත කරන ජීවිතය වගේ ජීවිතයක් එයාලා ගත කරා. ඒ වෙලාවේදී යාමට කොච්චර ගෙදර ආර්ථික ප්‍රශ්න තිබ්බත් සපත්දයක් ඕනක සපත්දයක් අරන් දුන්නා. අරන් දුන්නේ මේ බැනලා නෙවෙයි. හරිද? ඒ වගේ ඒ වෙලාවට කොයි වෙලාවකත් හිතුවේ නෑ මං ගැන හිතන්නේ නෑ ගෙදර ආර්ථිකය ගැන හිතන්නේ නෑ සපත් දෙකත් තව සපත් දෙකක් කියලා නෑ මොන හරි කරලා ණය වෙලා හරි ඒක අරන් දීලා සතුටු වුණා. ඒ වගේ අපේ අතීතයේදී අපි අතින් කොච්චර වැරදි වුණාද ඒක අතකින් දෙමාපියන්ට ඒ හැම වැරද්දකදම එයාලා කැප වෙලා අපිව මෙතෙන්ට ගන්න අප්‍රමාණ වෙහෙසක් දරුවා. ඇයි බැරි තමන්ට වයෝවෘද්ධ වෙන දෙමාපියන්ට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. හරියට ළමා කාලයේ ගොඩනගා ළමා කාලේ ඉඳන් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න දෙමාපියන්ගෙන් ලැබිච්ච ආభాසය ඒ කට්ටිය කරපු කැපකිරීම දිහා චුට්ටක් හිතන්න පුළුවන් නම් අර ටික නිකම්ම කරන්න පුළුවන්. මේ ළඟදී මම හිතන්නේ මම මේ නම සඳහන් කරාට කමක් නැහැ කියලා හිතෙනවා මට. හරිද? අපේ ජාත්‍යන්ත මොකද ඒ වචනේ හරි වටින දෙයක් හින්දා ඒ වටින දෙයක් හම්බුණා මේ වටින දේ හම්බෙච්ච කෙනාගේ නම සඳහන් කිරීම මම හිතන්නේ නිහතමානීකමක් කියලා. අපේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සභාපතිතුමා විදුරරණසිංහ මැතිතුමාත් එක්ක මම කතා කර ඉන්න වෙලාවක එක වෙලාවක එතුමා කියනවා හාමුදුරනේ මේ දෙමාපියන්ගේ වටිනාකම දන්නවා නම් දරුවෝ දෙමාපියන්ට සැලකීමෙන් ලැබෙන පින දන්නවා නම් දරුවෝ හරිද? දෙමාපියෝ තැන් තැන් වල දාලා යන්න නෙවෙයි දෙමාපියෝ අල්ලලා 3-4 පැත්තට අද අපේ ගෙදරට අද අපේ ගෙදරට අද අපේ ගෙදරට අදිනවා කියලා. මේ චින්තන වෙනස සිද්ධ වුණා නම් හදිසියවත් මේ සමාජයේ දෙමාපියන්ව තමන්ගේ ගෙදරට ගන්න පොර අල්ලනවා කියලා. හරි පොඩ්ඩක් හිතන්නකෝ මේ මානසිකත්වය අපේ නිවැරදි කරගත්තොත් කවින්ද මහත්මයා ඇත්තටම ඕන කැපකිරීමක් කරන්න පුළුවන් වෙනවා. ඒකින්ද අපි කැප විය යුතු තැනට කැප විය යුතුමයි. ඒකින්ද මේකට හේතුව අපි ඒ ගැන හිතන්නේ නැතිකම. එහෙමයි. ඉතින් කැපකිරීම සිදු කරන්නට ඕනේ අපි හැමදෙනාම. ඉතින් මේ ජීවිතේ අපි ජීවත් වෙද්දී කැපකිරීම තුලින් තමයි අපේ අනාගතය අපට නිර්මාණය වෙන්නේ. කැපකිරීම සිදු කළොත් ඉතින් අපිට එක්තරා තැනකදී ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්නට පුළුවන්. ඒ ජයග්‍රහණය ලැබුවටත් පස්සේ කැපකිරීම සිදු කරොත් ඉතින් එහාට අපිට ගමන් කරන්නට පුළුවන්. ඉතින් අපි අද දවසේ ඔය ආකාරයෙන් කතා කළේ කැපකිරීම පිළිබඳව. අද දවසේ මේ වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන සදැහැති පිරිසට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට ගෞරවයෙන් යුතුව ආරාධනා කරමු. හොඳයි. අද දවසේ මේ වැඩසටහනට කවින්ද මහත්මයා මේ කැපකිරීම ගැන කතා කරන දවසේම විශාල කැපකිරීම කරන පිරිසක්මයි දායකත්වය දරන්නේ. ඒ කියන්නේ කල්යාණ මිතුරියන් පිරිසක් කියලා විතරක් සඳහන් කරලා තියෙනවා. එතකොට මේ දේශනා කරන ස්වාමින් වහන්සේට සහ සියලුම ස්වාමින් වහන්සේලාට ඒ වගේම ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය සඳහා වේවා කියන අරමුණ තමයි ඒ අතන්ගේ අරමුණ. වෙන මොනවත් නැහැ. එතකොට තමන් බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ වේ පහදම් කරලා අන් අය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු පිරිසක් තමයි මේ කල්යාණ මිතුරයන් පිරිස. ඉතින් අනිත් වෙනත් තොරතුරු කතා කිරීම තහනම්. එහෙම සඳහනක් කරලා තියෙන්නේ. ඒකින්ද අපි මේ කැපකිරීම කරපු පිරිසට අපේ පින්වන්ත අය ධර්ම සාකච්ඡාව අහලා තමන්ගේ ජීවිතයට බොහෝ දේවල් එකතු කරගෙන තමන් නිවැරදි වෙන වාරයක් ගානේ ඒ ඇත්තන්ට බොහෝ පින් රැස් වෙනවා. ඉතින් ඒකින්ද ඒ අයට පින් දෙන්නත් ඕන නම් පැහැදිලිවම තමන් කැපකිරීමක් කරලා තමන්ගේ ජීවිතය සකස් කරගන්න. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඔබ අප හැම දෙනාම තුළ ජනිතුනාව සියලු පුණ්‍ය ශක්තිය ඒ ඇත්තන්ට උතුම් අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඒ පිරිස සහ ඒ කල්යාණ මිතුරයන් පිරිස සහ ඒ වෙනුවෙන් සුජීවත්ව වාසය කරන දෙමව්පියන් දරුවන් ආදී සියලු දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. ඒ වගේම ජීවිත සාර්ථක වේවා දීර්ඝායුෂ වේවා. ඒ වගේම අවසානයේදී බලාපොරොත්තු වෙන ආකාරයටම උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඒ අය වෙනුවෙන් මිය පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා.
එයත් අන්ත සුගතිගාමී වේවා අවසානයේදී උතුම් නිවනින් සැනසේවා හැම දිනාටම සසර වසන තාක්කල් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා පාප මිත්‍ර ආශ්‍රයයන් නම් කොයි කවරදාකවත් නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. සදහතුනේ එසේනම් අපි අද දවසේ අපේ ජයමග සදහම් කතිකාවත මේ ආකාරයෙන් නිමවට පත් කරනවා. ඔබට පුළුවන් ජයමග රූපවාහිනී නාලිකාව POTV නාලිකා අංක 94 ඔස්සේ ඔබ වෙනුවෙන් ඉතා වටිනා වැඩසටහන් රාශියක් ගෙනෙනවා. ඒ සියල්ල ඔබට නරඹන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබට ජයමග අපේ ජයමග දේශනාවන් නරඹන්නට හැකියාව ශ්‍රවණය කරන්නට හැකියාව නොලැබුණා නම් ජයමග TV YouTube නාලිකාව ඔස්සේ ඔබට ඒ සියලු දේශනාවන් නැරඹීමේ හැකියාව තිබෙනවා. ජයමග TV YouTube නාලිකාව ඔබට සබස්ක්‍රයිබ් කරන්නට පුළුවන්. ඒ සියල්ල සිහිපත් කරමින් අද දවසේත් අප සිදු කළ ආරාධනෙන් වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය සහ බෑවුඩ දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට මේ කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් බොහෝ කාලයක් ඔබට මට අප හැමදිනාටම මේ ශ්‍රී ලක්ධරණී තලයට ශ්‍රී ලක්ධරණී තලෙන් එපිටට සිදු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි සියලු දෙනා ත්‍රිවිධ රත්නයේ අනන්ත වූ ගුණ අනුභවයෙන් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ. එසේනම් සදහැවතුනි කැපකිරීම් සිදු කරන්න ඔබ වෙනුවෙන් කැපකිරීම් සිදු කරන පුද්ගලයින්ට සහ ඔබට පුළුවන් තවත් කෙනෙකු වෙනුවෙන් කැපකිරීම් සිදු කරන්නට මේ සියල්ල කැපකිරීම් ඔබේ ජීවිතයට වටිනාකමක් ගෙන දේවි. කැපකිරීම් තුළින් ජීවිතයට වටිනාකමක් ලබා ගන්නට ඔබට සිහිපත් කරනමින් අපි අද දවසේ වැඩසටහන මේ ආකාරයෙන් නිමවට පත් කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.